සාදු 2021 වසරේ 9 වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණැති වාසනාවන්ත පින්වත්නි මහත් ලෝකයක්ම රෝග බියෙන් තැතිගෙන සිටින මොහොතක් මරණ බියෙන් තැතිගෙන සිටින මොහොතක් බොහෝම ටික දෙනෙක් ජීවිතය පිළිබඳව කල්පනා කරමින් දහමට නැඹුරු වෙන අතර ඒත් ප්‍රඥාව මදහීන ජනතාව ඔළුව විකාර වුණු සත්වයන් හැටියට නොයෙකුත් බාහිර පරමාර්ථයන් ඔස්සේ උද්ඝෝෂණය කරමින් තරඟ කරමින් වාද කරමින් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් නැති කරගනිමින් ජීවත් වෙනවා. මේ වගේ අවස්ථාවක ලෝකෙට තියෙන එකම පිළිසරණ පිහිට තමයි ජීවිතය ගැන ඇත්ත සෙවීම සත්‍ය අවබෝධය කර ගැනීමට උත්සාහ කිරීම. මිනිස්සු හැමෝම දන්නවා මැරෙන බවක් දන්නවා සදාතනික සමු ගැනීමක් තියෙන බවක් දන්නවා. ඒත් මේ මිනිස්සු මේ ජීවිතය පිළිබඳව නොතකා අනවබෝධිතව හැසිරෙන බවක් තමයි ලෝකයේ දිහා බැලුවාම පෙනෙන්න තියෙන්නේ. ලෝකෙ දියුණුව කියලා මිනිස්සු කල්පනා කරන්නේ රන් රිදී මුතු මැණික් ගොඩක් ගොඩ ගහ ගැනීම, ලොකු කොන්ක්‍රීට් වලින් ගොඩනැගිලි ගොඩක් තිබීම, හුදෙක්ම ලෞකික දේවල් පමණයි. ඉතින් ප්‍රඥාවක් නැති මිනිසයාට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ප්‍රතිඵල කවරක්ද? ඒසා මිනිස්සු සියලු දෙනාටම අපි කියන්නේ මොහොතක් නතර වෙන්න. මොහොතක් නතර වෙලා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඒ විට ජීවිතය පිළිබඳව සම්පූර්ණ ප්‍රවෘත්තියක් ඔබේම මනස ඔබට පෙන්වා දේවි. මමත්වය කියන ජවය ශක්තිය නැති කරගන්න පුළුවන්, දුරු කරගන්න පුළුවන් එකම සත්වයා මිනිසයා වන බැවින් මිනිසයාට තමයි සචිත්ත පරියෝදපණං හිත දමනය කර ගැනීමට හැකියාව තිබෙන්නේ.
අනිත් තිරිසන් සතුන්ට එහෙම හැකියාවක් නැහැ. තිරිසන් සතුන් වෛර කරනවා, ක්‍රෝධ කරනවා, පලිගැනීම් ගන්නවා. ඒවට ජීවිතය පිළිබඳව ධර්මානුකූල සිතීමක් නැහැ තිරිසන් සතුන්. ඒක මනුස්ස ශරීරයේ තිරිසන්කම තියෙන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව ශරීරයකත් තිරිසන්කම තියෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සත්වයාට දුකින් නිදහස් වීමට මාර්ගයක්. ඉතින් දුක කියන්නේ මොකක්ද කියලා හඳුනන්නේ නැති සමාජයකට දුකින් නිදහස් වීමක මාර්ගයක් කුමටද? දුක හඳුනන්නේ නැති සත්වයාට දුකින් නිදහස් වෙන මාර්ගයක් කුමටද? මුලින්ම මේ සත්වයා දුක හඳුන ගන්න ඕනේ. දුක කියන එක දැනෙන්නේ ප්‍රඥාවන්තයන්ට, නුවණ තියෙන අයට. සංවේදී අයට තමයි දුක දැනෙන්නේ. එහෙම නැත්නම් පින්වත්නි දුක දැනෙන්නෙත් නැහැ. දැන් ඔය බලුකුක්කම් පූසන් වගේ සතුන් පින්නතුන් දකින්න ඇති. ඔය ඒ සත්තු ඒ නිදා ගන්නවා, අවදි වෙනවා, කැම ටිකක් කනවා ඉන්නවා. නමුත් ඒ පුජ්‍යලයාට ජීවිතේ දුකක්වත් සාංශාරික දුකක්වත් මුකුත් එහෙම දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ වෙලේ ශාරීරිකව ඇති වෙන දුක් වේදනා ටික පමණයි දැනෙන්නේ. දැනුණත් දුක තේරුම් ගන්න දන්නේ නැහැ. දුක අවබෝධ කරගන්න ඕනනේ. දුක තේරුම් ගන්න ඕන. දුක අවබෝධ කරගන්නේ. මේ සමාජයට වෙලා තියෙනෙත් ඒක. මේ සමාජයට සියලුම කරදර, බාධක, පීඩක, ලෙඩ දුක්, රෝග පීඩා, මරණයන් අතවලනවා වගේ තත්ත්වයක් තිබුණත් මේ මිනිස්සු මේ ළඟ ඉන්න කෙනා මැරිලා වැටෙනවා. ඒ වුණාට තමන්ගේ ජීවිතය ගැන මරණානුස්මතියක් ඇති කරගෙන සාංශාරික බියක්, ආත්ම බියක් අවබෝධ කරගන්න දන්නේ. එකක් මිනිස්සු හිතනවා මේ තමයි මනුස්ස ස්වභාවය, මීට එහා දෙයක් නැහැ කියලා. එතකොට විඳින දෙක තුලම තෙරපිලා ජීවත් වෙනවා, මීට වඩා එහා දෙයක් නැහැ කියලා. දැන් අපේ රට නොදියුණු රටක් කියලා කියන්නේ දියුණු රටක් දිහා බලලානේ. ඒ වගේ පින්නතුනි ධර්මයේ මුණ ගැසුන් නැති වුණොත්, තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ මුණ ගැහුන් නැති වුණොත්, එයාටන්ට තේරෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිත මේක තමයි ජීවිත. මේව තමයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා. ධර්මයේ මුණ ගැහෙනකොට තමයි දකින්නේ පින්වත්නි මේක නෙමෙයි ජීවිතේ, මීට වඩා ජීවිතයක්, සැනසිලිජායක ජීවිතයක්, නිවුණු ජීවිතයක් තියෙනවායි කියලා. මෙත්තානිසංස සූත්‍ර දේශනාවේදී කියලා දෙන විදියට පින්නතුනි අපිට ජීවත් වෙන්න පුළුවන් නම් සැනසille ජීවත් වෙන්න පුළුවන්. සැනසille නිින්දට යන්න පුළුවන්. නිදා ගන්න අමාරුවක් නැහැ. සැනසille අවදි වෙන්න පුළුවන්. ප්‍රසන්න වචන කතා කරන්න පුළුවන්. දෙවියන්ට ප්‍රියයි.
මනුස්සයන්ට ප්‍රියයි. අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි. නිරයගාමී දැඩි දෘෂ්ටිධාරී මිත්‍යා දෘෂ්ටිකයන්ට පමණක් ප්‍රිය වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ප්‍රිය වුණේ නැහැ. තිරිසන් සතුන්ට පවා ප්‍රියයි. ඒත් මනුස්සත්ව භාවයේ ලැබූ දෘෂ්ටිධාරී තිරස්චීන සමහර සත්වයන්ට බුදුහාමුදුරුවෝ ප්‍රිය නැති වුණා. වර්තමානයේ බුදු පිළිමේ වුණත් සමහරලාට ඒ තිරස්චීන සත්වයන්ට ප්‍රිය නැති අය ඉන්නවා. ඊ타ම ඉක්මනින් සිත සමාධියටපත් වෙනවා. තුවටං චිත්තං සමාධියති. ඕම ඉක්මන් සිත එකඟ කරගන්න, සංසුන් කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බොහොම ඉක්මනින් සංසුන් කරගන්න පුළුවන් හිත. මේවා ලැබෙන්නේ පින්නතුනේ මොන වගේ ප්‍රතිලාභයක් ලැබපු අයටද? ධර්ම ප්‍රතිලාභය ලැබපු අයට. ධර්ම ප්‍රතිලාභය ලැබපු අයට. මෛත්‍රී විහරණය. මෛත්‍රී විහරණය කියන එක පින්නතුනේ ලබන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. මෛත්‍රී විහරණයක් ලැබෙන්නේ නැහැ පින්නතුනේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන වාක්‍ය මෙනෙහි කළා කියලා මෛත්‍රී විහරණයක් ඇති වෙන්නේ නැහැ. මෛත්‍රී විහරණයක් ඇති වෙන්නේ පින්නතුනේ ඇලීම් ගැටීම් වල අවසානයක් දුටුව දවසට. ඇලීම් ගැටීම් දෙකේම අවසානයක් දුටුව දවසට තමයි මෛත්‍රී විහරණය කියන එක ඇති වෙන්නේ. ඇලෙන ගැටෙන සත්වයන්ට මෛත්‍රී විහරණයක් නැහැ. ඒ මෛත්‍රී විහරණය බොහොම ලස්සනට කියාපාන අවස්ථාවක් තමයි මේ මෛත්‍රී පාරමිතාව පිළිබඳව සඳහන් වෙන මේ ජාතක කතාව. දේවදත්තගේ ක්‍රියාවලියක් තමයි එක ආත්ම භාවයකදී පෙන්වලා දෙන්නේ. එතකොට නොබේ මෛත්‍රිය තියෙන්නේ කොහෙද කියා හොයා මේ බෝධිසත්වයන්ගේ අපි දකිනවා පා සිඳුවා, අත් සිඳුවා, අවසානයේ ලය පවා සිඳලා දැම්මා. මේ මොහොතේදී කිව්වා ඔහුට මෛත්‍රිය තියෙන්නේ එතන නෙමෙයි කියලා. දැන් දේවදත්තට හොයාගන්න බැරි වුණා ජීවිත කාලෙම පරීක්ෂා කළා බුදු කෙනෙක්ගේ මෛත්‍රිය කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වුණා. කොතනින්ද මේ මෛත්‍රිය ඉවර වෙන්නේ කියලා හොයාගන්න බැරි වුණා.
අර පුන්න මහරහතන් වහන්සේ වගේ සුණාපරන්ත දේශයට ගිය උන්වහන්සේට මතක් කරනකොට ඒ පළාතේ මිනිස්සු ඔබ වහන්සේට බැනවදී. මං හිතනවා කිව්වා බැන්නට ගැහුවේ නෑනේ කියලා. මේ පුන්න රහතන් වහන්සේ හිතන විදිය ගැහුවොත් මොකද කරන්නේ? මේ පළාතේ මිනිස්සු අල්ලලා ගහાવી. ගැහුවොත් ඉතින් මරණේ අතප්පයක් කැඩුවේ නෑනේ කියලා හිතනවා. අතප්පයක් කැඩුවොත් මොකද හිතන්නේ? අතප්පයක් කැඩුවොත් හිතනවලු මැරුවේ නෑනේ කියලා හිතනවලු. අවසානයේ මැරුවොත් මොකද කරන්නේ? ජීවිතත් වීමත් මොනතරම් සටනක් දී යුතුද? බොහෝ අය මේ ජීවිතයේ එපා වී ජීවිතයෙන් සමු ගැනීම ප්‍රාර්ථනා කරන ලෝකයක එහෙමත් නිවි සැනසෙන්න තියනවා නම් ඒකත් ලොකු දෙයක් කියලා හිතනවා. දැන් පේනව නේද පින්වත්නි මේ රහතන් වහන්සේ නමක්ගේ මෛත්‍රිය මොනතරම් ගැඹුරට පැතිරිලා තියෙනවද කියනවනම් එවැනි කරුණා හදවත් දකින්න සමර්ථ නැති සමත් නැති වෙනතුරු මිනිස්සු ඉන්නවා ලෝකේ. අද මිනිස්සෙක් ළඟට ගිහිල්ලා මේ මිනිස්සයා මොනතරම් කරුණාවන්තද කියලා එහෙම හොයන්න කල්පනා කරන්නේ නැහැ. දැන් පින්නතුනි මේ ලෝකේ දුර්ලභම දේ තමයි ප්‍රඥාවන්ත බව. කරුණාවන්ත බව. සත්‍යවාදී බව තමයි මේ ලෝකේ තියෙන දුර්ලභම දේවල්. අපි මේ හිතාගෙන හිටියට දියුණු ලෝකයක් පවතින සමයක් කියලා මේ සමය පිළිතුරු එහෙම දියුණු කාලයක් කියලා කියන්න බෑ. මේ යුගය කියලා කියන්නේ ප්‍රඥාහීන මිනිස්සුන්ගේ කාලයක්. මේ ප්‍රඥාහීන නම් කොහොමද මේ ගුවන් යානා හෙලිකොප්ටර් රොකට් යානා හදන්නේ? ඒවට ප්‍රඥාව කියන එක අවශ්‍ය නැහැ වෙනතුනේ. ඒව රොබෝ යන්ත්‍ර වලටත් හදන්න පුළුවන් දේවල්. මිනිස්සයා හිතුවට අපි ලොකු විද්‍යාවක් ඉගෙනගෙන තියෙනවා කියලා. කුරුල්ලෙක් හොයාගත්තනේ පියාසර කරන විදිය අපිට කලින්. කුරුල්ලගෙන් අනුකරණය කළා තමයි මිනිස්සයත් හැදුනේ. ගුවන් යානා හදාගත්තේ. ඔහුගේ පියාපත් දෙක වගේ පියාපත් දෙකක් තමයි ওই ගුවන් යානාවලත් තියෙන්නේ. ඉතින් මේ සත්වයා එහෙම ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාවන්ත නම් මේ සත්වයාට තමන්ගේ සිතුම් පැතුම් වල තියෙන කුසල කුසල භාවයේ පේන්න ඕන. අන්න ඒකට තමයි ප්‍රඥාවන්ත බව කියලා කියන්නේ. තමන් කරන දේ කියන දේ පිළිබඳව හරි වැරදි තමන්ටම පේන්න ඕන.
එහෙම නැති කෙනෙකුට පින්නතුනේ ධර්මය අවබෝධ කරන්න බෑ. Tamanට ඇති වෙන කේන්තිය Tamanට දකින්න බැරි නම් එයා කොහොමද ධර්මයක් අවබෝධ කරන්නේ? Tamanට ඇති වෙන අධර්මකාමී සිතිවිලි වල අධර්මකාමීත්වය දකින්න බැරි නම් කොහොමද ධර්ම අවබෝධයක් ඇති කරගන්නේ? මේ කුසල සිතයි මේ අකුසල සිතයි මේ ಗುಣමකුකමයි මේ තණ්හාධික බවයි කියලා දකින්න බැරි නම් කොහොමද සත්‍ය අවබෝධ කරන්නේ? එමනම් තමන්ගේ සිතේ යම්කිසි චිත්තාවේගයක් හටගන්න කල්හි ඒ හටගන්නා වූ චිත්තාග ආවේගයේ ලක්ෂණය ස්වභාවය තමන් හඳුනා ගන්නවා. හඳුනාගෙන කෙටියෙන්ම අහන්න පුළුවන් තමන්ගේ හිතින් මේක මට නිවනට උපකාරකද නැද්ද? මේ සිත බුද්ධානුශාසනාව අගය කරන දෙයක්ද? බුද්ධානුශාසනාව මේ සිත පිළිකුල් කරන දෙයක්ද? කියලා බලන්න පුළුවන්. ලෞතර බුදු කෙනෙක් ලබා දුන්නේ චේතනාව. සෑම විටම චේතනාව. හොඳට බලන්න ඕන මොන චේතනාවක්ද මේකේ යට තියෙන්නේ කියලා. සමහර උදවිය ඉතින් ඉන්නවා අර රිලව් වගේ චේතනාව හොඳ අයත් ඉන්නවා. මොකද රිලවගේ චේතනාව හරි හොඳයි. රජතුමාගේ කරේ මැස්සෙක් වැහුවා. මැස්සා කැපෙන්න කියලා හොඳ චේතනාවෙන් රිලව කඩුවෙන් ගැහුවා. චේතනා හොඳයි ප්‍රතිඵලය තමයි සෞඛ්‍ය. ඒ ඔන්න වගේ තර්කත් ගේන්න පුළුවන්කම තියෙනවා. චේතනාවම හරි වුණාම හරිද කියලා. එතකොට චේතනාවත් පිරිසිදු වෙන්නත් ඕන, ක්‍රියාව පිරිසිදු වෙන්නත් ඕන, ප්‍රතිඵලය පිරිසිදු වෙන්නත් ඕන. පන්සලට දාන ගෙනියන්න කියලා වහින වෙලාවේ පොල් ගස් නැග්ගොත් මොකද වෙන්නේ? ලිස්සල වැටිලා මැරෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කිව්වොත් අනේ මම පන්සලට දාන ගෙනියන්නයි පොල් කඩන්න පොල් ගස් නැග්ගේ කියලා වැඩක් නැහැ. චේතනාව හොඳයි, ක්‍රියාවලිය අඥානයි. ප්‍රතිඵලය ධර්මයි. ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ සිහියත් හරියට මෙහෙවා ගන්න එක. සමාධියත් හරියට මෙහෙවා ගන්න එක. දැක්මත් හරියට මෙහෙවා ගන්න එක. ජීවිතයත් හරියට මෙහෙවා ගන්න එක. සමස්තයම සතර සම්‍යක්පදානේ උපන් අකුසල් ප්‍රහාණය කරලා නූපන් කුසල් දියුණු පවුණු කරලා
තමන්ගේ සිත මනාකොට සකසා ගැනීම තමයි ප්‍රඥාවන්ත බව කියලා කියන්නේ. ප්‍රඥාවන්ත මිනිසෙකුට පේන්න ඕන, දැනෙන්න ඕන තමන් පරිපූර්ණ මිනිසෙක් කියලා. දැන් ඔබ දිහාට ඔබ හැරිලා බලන්න මම පරිපූර්ණද? පරිපූර්ණයි තමයි හාමුදුරනේ. නමුත් ඉතින් පස්සේ කරිච්ච කඩිය වගේ දුවනවා හැමතැනම. තමා තුළින් තමාගේ ජීවිතය පිළිබඳව තමාට දැනෙන දේ පොත්වලින් දේශනාවන් වලින් කියාපාන දේවල් වලට වඩා බොහෝම ශ්‍රේෂ්ඨයි. තමාගේ ජීවිතය තුළින් තමාට දැනෙන දේ. අපි ගැන අපි අනුන්ට කියන දේට වඩා අපි ගැන අපිටම දැනෙන දේ අපි අනුන්ට කියන්න ලෑස්ති වෙන්න ඕනේ. තමන්ට දැනෙන දේ තමා තුළමයි. කවුරුත් ඉස්සරහා මාර්ගඵල ලබන්න ඕනෙත් නැහැ. කාටවත් පේන්න මාර්ගඵල කියන්න ඕනත් නැහැ. කාටවත් මාර්ගඵලයි කියලා පෙන්වන්න ඕනත් නැහැ. මාර්ගඵල ගන්න කියලා සටන් කරන්න ඕනත් නැහැ. ඔයාට මාර්ගඵල නැහැ කිව්වම ඔය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා පතුරව ගන්න ඕනත් නැහැ. මට දැනෙන දේ ටික මට දැනෙනවා එච්චරයි. තමන්ට තමන්ගේ හිතෙන් දැනෙන ටික තමන්ට හොඳයිද? තමන්ට තමන්ගේ හිතෙන් දැනෙන ටික හොඳයිද? සමහර උදවිය පින්නතුනේ මේ බාහිර ලෝකෙත් එක්ක එක් වෙලා ජීවත් වෙන මේ ලෝකයා සිත කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් එහෙම අයට මේ ගැඹුරු පරමාර්ථය ගැන කතා කිරීම අතිශයින්ම නිෂ්ඵලයි. ඒත්තන්ට කරන්න තියෙන්නේ දවසට පැය භාගයක් සිත කියන එක අවබෝධ වෙන්න නම් ආනාපානසති භාවනාව යෙදෙන්න ඕන. එහෙම නැත්නම් සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වේවා කියා හරි භාවනාවක යෙදෙන්න ඕන හිත දිහා බලාගෙන. අන්න එවිට තමයි පින්නොතේ හිත සංවේදී වෙන්නේ. මම හිතනවා පින්නොතේ පාසල් මට්ටමෙන්ම මේ හිත සංවේදී කිරීම කියන එක මීට වඩා
සිදු කරන්න ඕන. හුස්මට හරි සමත භාවනාවකට හෝ සිත ඒකාග්‍ර කිරීම සඳහා පුරුදු කරන්න ඕන. මේ පුරුදු කරනකොට තමයි සිත කියන එක හොඳින් තේරෙන්න පටන් ගන්න. මොකද සිත තේරෙන්නේ නැති කෙනෙකුට ධර්මයේ ඇති ප්‍රතිඵලයක් නැහැ වෙනතුනේ. හිත දකින්න බැරි මිනිස්සෙකුට ධර්මයේ වැඩක් නැහැ. මොකද සිතනේ দমনය කරන්න තියෙන්නේ. ඉතින් හිත දකින්නේ නැහැ. සංඥාව පිරී තියෙන වෙනම ලෝකයක්. උදාහරණයක් වශයෙන් අපි ගණිතඥයෙක් දිහා බැලුවාම මිනිස්සයාට පේන්නේ ගණන් ලෝකයක් මිසක ඒ මනසට හිත පේන්නේ නැහැ. තාරකා විද්‍යාඥයෙක් අපි ගත්තොත් එහෙම තාරකා විද්‍යාවට මිනිහට තරු පේනවා මිසක් හිත පේන්නේ නැහැ. ලංකාවේ දේශපාලඥයෙක් ගත්තොත් එහෙම නැත්නම් දේශපාලන ග්‍රාහකයෙක් ගත්තොත් ඒ මනුස්සයන්ට ඒ දේශපාලනේ පේනවා මිසක් හිත පේන්නේ නැහැ. ඊට පස්සේ බලමාන්නයක් නිලමාන්නයක් තියෙන කෙනෙක් ගත්තොත් පින්වත්නි එයාට ඒ බලමාන්නේ නිලමාන්නේ පේනවා මිසක් හිත පේන්නේ නැහැ. දැන් පුජ්‍යල මාන්නයකින් ඉපිලිලා ඉන්න කෙනෙකුට කවදාවත් තමන්ගේ හිත පේන්නේ නැහැ. ධනයම අපේක්ෂාවෙන් ඉන්න මිනිස්සෙක් එයාට හිත පේන්නේ නැහැ. මොකද ඒ අපේක්ෂාව විතරයි එයාගේ ඔළුවට තියෙන්නේ. ඒ සියල්ලම අත්හැර දැමුවට පස්සේ අතහැරුණාට පස්සේ අවබෝධයෙන් අත්හැරුණාට පස්සේ තමයි හිත කියලා එකක් තියෙනවා. ඒකේ හැසිරීමක් තියෙනවා. කියලා පේන්න පටන් ගන්නෙ. දැන් පන්සලේ ඇතුලේ විතර සමහර භාවනා මධ්‍යස්ථානයේ ඇතුලේ විතර මේ මාන දිට්ඨිය අවිද්‍යාව දුරු කරගන්න මිනිස්සු වෙන්නේ. නමුත් එච්චර දෘෂ්ටි තියෙන තැනක් තව තැනක් නැති හා සමානයි. එතනත් දේශපාලනයක් වගේ. පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ලෝකෙත් එක්ක පෑහෙන්නේ නැතුව තමන් එක්ක පෑහෙන්න බලන්න. මම අනිත් මිනිස්සයා ඉස්සරහා කොහොමද කියන එක නෙමෙයි බලන්න ඕන. මම මගේ සිත ඉදිරියේ කොයි වගේද? පාලනය කරන්නේ නැතුව බලන්න ඕන. කූඩුවක දාලා කිරවෙක් හදන එක මහා ලොකු වැඩක් නෙමෙයි පින්නතුනේ.
නමුත් ස්වභාවයෙන් හීල ඇතිව තමා වටපිටාවේ ගිරවෙක් ඉන්න එක තමයි ගොඩාක් වටින්නේ. අපි එහෙමත් ගිරව හදන තැන් දැකලා තියෙනවා. ගිරව බොහෝම නිදහසේ ඉන්නවා, ගෙදර ඉන්නවා, ගෙදරට කෑම කන්න එනවා. තමගේ ගේ ඇතුළෙත් ඉන්නවා, ඈත පියාසර කරනවා, ආයි එනවා. එහෙමත් ගිරව් ගෙවල් වල ඉන්නවා. ඒ ගිරවගේ වෙනසයි කවුරු හරි කෙනෙක් ගිරවේ කල්ලලා අරගෙන ඇවිල්ලා යකඩ කූඩුවක දාලා ඉබ්බෝ දාලා තියෙනවා. ඒකට සිතේ දමනයත් ওই වගේ දෙආකාරයක් තියෙනවා. එකක් එක හිතක් හොඳට දමනය වෙලා ඒ හිත ස්වභාවයෙන්ම සංවර වෙලා ස්වභාවයෙන්ම සංසුන් වෙලා ස්වභාවයෙන්ම සැනසිලිදායකව නිදහසේ තියෙනවා. අර නිදහස් ගිරවා වගේ. තව ගිරවෙක් ඉන්නවා යකඩ කූඩුවක දාලා හිර කළා. ගොඩාක් 100ට 60 70ක් 80ක පමණ ගාණක් මේ ලෝකේ වැඩිපුරම මිනිස්සු තමන්ගේ හිත හදනවයි කියන එක බාරගෙන තියෙන්නේ යකඩ කූඩුවක් ඇතුළට දාලා වහලා ඉබ්බෙක් දාන්න ඕන. ආන්නේ විට තමයි ඒ හිත හදනවයි කියලා කියන්නේ ඒකයි කියලා හිතගෙන ඉන්නවා. හිතක් හදන එක බුදුරජාණන් වහන්සේ උපමා කළා දරුවෙක් හදනවා වගේ කියලාත්. ඒක පුත්ත මනුරක්කේ. එක දරුවෙක් ඉන්න මව්පිය දෙපළක් ඒ දරුවා ගැන හැ ගහගෙනම ඉන්න වගේ සිත ගැන හැ ගහගෙන ඉන්න කිව්වා. දැන් මතක තියාගන්න දැන් දරුවෙක් හැටියට හදන්නේ මම හිතයි. කොහොමද හිත හදන්න ඕන? ලෝභ, ද්වේෂ, මෝහ නැති වෙන්න හිත හදන්න ඕන. ද්වේෂය කියන්නේ මොකක්ද? ද්වේෂය කියන්නේ නපුරු සිතවිලි සහගතව දෘෂ්ටිගතව යම්කිසි මිනිසෙක් පිළිබඳව යම්කිසි කෙනෙක් පිළිබඳව තියෙන දෙයක් පිළිබඳව තියෙන අල්ලා ගන්නාලද යම්කිසි මාන දිට්ඨිගත ස්වභාවයක්. ලෝභ සිතවිලි කියන්නේත් එහෙමයි. ඒක කොයි වෙලාවකවත් නැති වෙන්න දෙන්නේ නැහැ. නැතුව බැහැර වෙන්න දෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවන්ත මිනිසයා කියලා කියන්නේ ඇති වෙන දේ ඇති වෙන්න ඉඩ දීලා නැති වෙන දේ නැති වෙන්න ඉඩ දීලා වෙනස් වෙන දේ වෙනස් වෙන්නට ඉඩ දීලා පවතින දේ පවතින්නට ඉඩ දීලා ජීවත් වෙන එක. නමුත් ලෝභ ද්වේෂ ආදී මිනිස්සු එහෙම නෙමෙයි දිට්ඨිගතව සිටිනවා. මෙහෙම වෙන්න ඕන, හරම වෙන්න ඕන කියලා දිට්ඨිගතව සිටිනවා. ඉතින් මේ ලෝභ ද්වේෂ මෝහ ආදී නිවත් වුණු උත්තමයන් වහන්සේලාගේ ආදර්ශය අපි හොඳට ගත්තාම අපිට පේනවා සෑම විටම වෙනස් වෙන ධර්මතාවයන් වලට ඉඩ දීලා වෙනස් වෙන ලෝකේ වෙනස් වෙමින් උන්වහන්සේලා අලුත් වෙමින් හැම විටම නැවුම්ව ජීවත් වුණා.
අටලෝ දහමින් නොසැලෙන මනසක් නොසැලෙන සිතක් ඇතුව ජීවත් වුණා. අනුන්ගේ සිත් හෙල්ලෙනවද නැද්ද කියලා නෙමෙයි බලන්න ඕන. තමන්ගේ හිත හෙල්ලෙනවද නැද්ද කියලා. නැත්තම් ගිහිල්ලා පන්සලේ ඉන්න හාමුදුරුවන්ගේ හිත හෙල්ලෙනවද නැද්ද කියලා බලන්න කියලා. මිනිහා කියන්නේ ඉඩයි ගෑනිට අද ටිකක් පොටට ඇඳගෙන යනකො හාමුදුරුවන්ගේ හිත හෙල්ලෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ හොල්ලලා ලෙව්වොත් එහෙම තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා අනිත් අයගේ හිත හෙල්ලෙනවද නැද්ද කියලා නෙමෙයි බලන්න ඕන තමන්ගේ හිත හෙල්ලෙනවද නැද්ද කියලා. මිනිස්සු තේරුම් ගත්තේ නැති දෙයක් තියෙනවා මේ සමාජය තුළ. ඒක හිත පිළිබඳව අවබෝධය නැතිකම නිසා ඇති වෙන තත්ත්වයක්. බාහිර පරිපජ්‍යසිය තුළ මිනිස්යාව සොයා ගැනීම එකක්. බාහිරින් ශ්‍රමණය හෙවීම එකක්. ආධ්‍යාත්මික ශ්‍රමණයන් සෙවීම තව එකක්. ඒකනේ දේශනා කරන සමනෝ නත්ති බාහිරේ. ශ්‍රමණය බාහිරේ නෑ. ඒක නිසා දැන් බුදුන් බාහිරෙන් දකින්න හදන වක්කලයට කියනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ශ්‍රමණය බාහිරේ නෑ, බුදුහාමුදුරු බාහිරේ නෑ. බුදුහාමුදුරුවෝ පංචස්කන්ධකින් දකින්න ප්‍රාර්ථනා කරන අය තමයි 180ක්ම ලංකාවේ ලෝකේ බෞද්ධයෝ ඉන්නේ. බොහොම සුළු පිරිසක් 20ක් පමණ පිරිසක් තමයි ලෝකෙ සිටින්නේ බුදු කෙනෙක් අදත් දකින්න පුළුවන්. මොකද බුදුවරු අමරණීයයි. බුදුවරු මැරෙන්නේ නැහැ. විශ්වය මැරෙන්නෙත් නෑ, බුදුවරු මැරෙන්නෙත් නෑ. බුදුවරු මරණයටපත් වුණා කියන්නේ බොරුවක්. බුද්ධත්වයටපත් වුණාට පස්සේ මැරුණට පස්සේ උපදින්න නැති එකක් නෙමෙයි තියෙන්නේ, මැරෙන්නේ නැති එකක්. බලන්න ඔබටත් ඒ தත්ත්වයට එන්න පුළුවන් නම් කොච්චර හොඳද ඒ කියන්නේ. අමරණීය තත්වයක්. අපමත්තා නමීයන්ති. අප්‍රමාදී තැනැත්තා මැරෙන්නේ නැහැ. ප්‍රමාදය කොහෙද තියෙන්නේ? ඇයි ප්‍රමාද වෙන්නේ? කෙනෙක්ගේ ගෙදර වුණත් ඉන්නකොට ඇයි ප්‍රමාද කියලා අහනවා. ඇයි ප්‍රමාද කියලා අහනකොට දෙන උත්තරේ මොකක් හරි රැඳෙන්න හේතුවක් තියෙනවනේ. මේ අහවල් දේ නිසා මේ රැඳෙන්නේ. එහෙම උත්තරයක් දෙනවා. ස්වාමියට හරි එහෙම උත්තරයක් දෙනවා. මොකක් හරි හේතුවක් තියෙනවා ප්‍රමාදී නම්. ඒ වගේ බුදුහාමුදුරුවෝ ඔබෙන් අහනවා නිවනට ඇයි ප්‍රමාදී? තාම කෑම කාලා ඉවර නැහැ.
ඒකයි නිවනට ප්‍රමාදේ. තාම gedara ප්‍රශ්න ඉවර නෑ. ඇයි නිවන ප්‍රමාදේ? නිවන කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව උතෙන්ට අපි පාවිච්චි කරොත් සතුට කියන වචනේ. ඇයි ඔබ සතුටට පත්ුනේ නැත්තේ? සතුටටපත් වෙනවා කිව්වම නිකන් ඇලර්ජි වගේ. මොකද බෞද්ධයෝ සතුට වෙන්න කැමති නෑ. ආවල් එකා සතුටෙන් ඉන්නවා කිව්වොත් එහෙම නිකන් බරපතල වරදක් කරනවා වගේ තමයි දැනෙන්නේ. කියන්න යන්නකෝ ගෙදරින් එළියට යනකොට කියලා යන්නකෝ මහත්තයට එහෙම කොහෙද යන්නේ? මම සතුට වෙන්න යන්නේ කියලා කියන්න බලන්න. ගුටි කන්න වෙයි. තෝ කාත් එක්කද සතුට වෙන්නේ කියලා ආයේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා සතුටු වෙන්න පුළුවන් කියලා තියෙන දෘෂ්ටි ටික වැරදි. සතුටු වෙන්න පුළුවන් කියලා මිනිස්සු හිතාගෙන ඉන්න දේවල් ටික වැරදි. මම බලන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා සතුටු වෙන්න පුළුවන් කියලා ධනය ගොඩක් තිබුණොත් සතුටු වෙන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. සල්ලි ගොඩක් තිබුණොත් සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා. මේක හරි අදහසක්ද වැරදි අදහසක්ද? ඕක ඉතින් අත්විඳලම බලන්න ඕන. ප්‍රඥාවක් ධර්මයක් නැති කෙනෙක් ළඟ ධනයක් තිබුණොත් ඒ ධනය යාගේ සතුටට නෙමෙයි හේතු වෙන්නේ විශාල දුකකට. සාමාන්‍යයෙන් ප්‍රඥාවක් නුවණක් අවබෝධයක් තියෙන කෙනෙක් ළඟ ඕක කොච්චර තිබුණායද කියලා ප්‍රශ්නයක් නෑ. යාට ඒක ගාණක් හදාගන්නේ නෑ. තිබුණත් එකයි නැතත් එකයි. නැති කෙනෙක් ළඟ තිබුණොත් මේක විශාල යාට දුකක් පමුණුනවා. ඊට පස්සේ හිතනවා සමහරලාට පිරිමින්ට ස්ත්‍රීන් ගොඩක් හිටියොත් එම් හරි සතුටුක් ඇති. ඉස්සර රජවරු සෑහෙන සතුටෙන් ඉන්නේ නැති. අන්තපුර 500ක කාන්තාව හැම ඉන්නකොට රජතුමා සෑහෙන සන්තෝෂෙන් ඉන්නේ නැති කියලා. පින්නතුනේ නත්ති රාගෝ සමෝඅග්ගී. රාගයේ විතර ගින්නක් මේ ලෝකේ නැත කියලා එකපත් වෙනවා. කාටත් මනමානව වර්ගයට තියෙන ගින්නක් මේ ලෝකේ. හිරුගේ දැවෙනවා මහා ගින්නක්. ලිපේ දැවෙනවා මහා ගින්නක්. නමුත් මේ ලෝකේ දැවැන්තම ගින්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ගින්න තමයි. දැන් නැත්ති පඤ්ඤා සමාලෝකා ප්‍රඥාවතර මාලෝකයක් නැත. එතකොට එතන කියනවා නත්ති රාගෝ සමෝ අග්ගි. ඒ තරම් ගින්නක් නැත. එතකොට මිනිස්සු හිතන්නේ කවුරු හරි දෙන්නේ රාගයෙන් වෙල්ල ඉන්නකොට උන් දෙන්න සතුටෙන් ඉන්නවා. ඔක ගින් විනාශ කරන්න ඕන. දැන් ඔය ගෝල් පේස් පිට්ටේනේ එහෙම මම එක දවසක් නිකන් මොකද්ද ගෝල් පේස් කියලා බලන්න ගියා. අනේ පව් ඉතින් ගොල්ලෝ මේක කුඩියට ඇවිල්ලා මුණු ගගා ඉන්න චුට්ටක් කියලා. ඉතින් පව්. ඒකට හේතුව අර ස්වභාව ධර්මයෙන් අතක් පයක් අල්ලන්නවත් සිප වැළඳ ගැනීමක් කරන්නවත් එහෙම නිදහසක් නැහැ. අර යුරෝප රටවල් වල දැක්ක වෙලාවේ තම වැළඳ ගැනීම කරනවා. එහෙම තියෙන මේක හරි පරිස්සමෙන් කුඩේ වහගෙන තමයි කරන්නේ. ඉතින් කුඩේ වහගෙන බොහොම අමාරුවෙන් ඉන්න පාටක් පේනවා. ඉතින් අර දැන්න සතුටක් ලබනවා කියලා මේ ඉරිසියා කරන්න නෙමෙයි තියෙන්නේ. විශාල දුකක් ඒගොල්ලෝ ළඟ පවතිනවා කියලා දකින්න අනුකම්පා කරන්න ඒගොල්ලෝ. දැන් අපි මිනිස්සු හිතනවා හොඳට බොන මිනිස්සයා සැප විඳිනවා කියලා. කොහෙද බොන මිනිස්සයා සැප විඳින්නේ? දුක් විඳිනවා අය. දැන් ඔය අපේ ගම් පළාත්වලත් ඉන්නවා සමහර පළාත්වලත් ඉන්නවා. ඒක මිනිස්සයාට ස්ත්‍රීන් 4-5 දෙනෙක් ඉන්න අය ඉන්නවා. ඒ මිනිස්සයා දුකක් විඳින්නේ ඒකෙන්. සැපක් විඳින්නේ නැහැ. ඒවල සමහර භාර්යාවරුත් ඉන්නවා මිනිස්සු 4-5 දෙනා ඉන්නේ. ඒ මිනිස්සයාත් ඒක නිසා දුක් විඳිනවා මිසක්
මම නම් හිතන්නේ නැහැ සපක් විඳිනවා ඇති කියලා. ඒක භාර්යාවකට මිනිස්සු හතරක් පහක් හිටියාම ඒක සපක්ද කියලා. කොයි වෙලාවක හරි අර මේ අර ට්‍රැවලින් බෑග් එකක යන්න ඇති ඉඩ තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේලා සැතපෙන සැපසේ අවදි වෙන සැපසේම ජීවත් වෙන පිරිස අතරින් ශ්‍රේෂ්ඨයි. කවුද කියන්නේ? ඒක රාජකුමාරයෙක්. ගහක් මුල සැතපීලා ඉන්න බුදුහාමුදුරුවන්ගෙන් අහන ඔබ වහන්සේ සැපසේ සැතපුණා. සැපසේ සැතපුණා. එහෙනම් මේ ලෞකික ලෝකයේ රාග ගින්නෙන් දැවුනේද නැද්ද? දෝෂ ගින්නෙන් දැවුනේද නැද්ද? මෝහ ගින්නෙන් දැවුනේද නැද්ද? තණ්හා මාන දිට්ඨි වලින් දැවුනේද නැද්ද? දැවුනනම් ඒ අයගේ සැතපීමට වඩා මේ සියල්ල නිවා මේ සැතපීම ශ්‍රේෂ්ඨයි. දැන් අපේ පින්නතුන් සමහර අපේ හාමුදුරුවෝ බුදු බව ප්‍රාර්ථනා කරනවා, එක එක තනතුරු ප්‍රාර්ථනා කරන අය ඉන්නවනේ ගිහියෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. එහෙමින් ඉන්න අය ඉන්නවනේ. එහෙම නැත්නම් හාමුදුරුවොත් ඒ විදිහට පැවතිය යුතුයි කියලා හිතන ගිහියොත් ඉන්නවනේ. මම ඒ ගිහියන්ට කියනවා එක දවසක් කැලේ යන්න එපා. ඔබේ ගෙදර මිදුල තියෙන්නේ. මිදුලේ නිදාගෙන පෙන්නන්න. හැබැයි අඩියක් ගහලා නෙමෙයි. නැත්නම් අඩිය ගහලා නම් මහත්තුරු ඕන තරම් නිදා ගන්නවා මිදුලේ තාප්පේ ස්තෝප්පේ නිදා ගන්නවා. ඒව නෙමෙයි හොඳ සිහියෙන් මිදුලේ නිදාගෙන පෙන්නන්න. කොච්චර අමාරු තත්ත්වයක් වෙයිද කියලා එක Tamanට තේරෙයි. කොච්චර අපහසුද කියලා. Tamanගේ ගෙදර එළියේ තියෙන අඹ ගහ යට නිදාගෙන පෙන්නන්න. කඩි කී දෙනෙක් කයිද? පත්තෑයෝ කී දෙනෙක් ඒක අස්සට එයිද? සර්පයෝ කීද? සීතල උෂ්ණයන්ගේ වෙනස් වීම මධ්‍යම රාත්‍රී වෙනකොට උදේ වෙනකොට ඇති වෙන පීඩාවෙන් කොච්චර පීඩාවක් ඇති වේද කියලා එක දවසක් නිදාගෙන හැමෝම අර බුදුහාමුදුරුවෝ 6 අවුරුද්දක් වින්ද දේ එක දවසක් ගහක් යට ඉඳලා පුරුදු වෙන්න ඕන. මම නම් ඉඳලා තියෙනවා පින්නතුන. ඒ දවස්වල ওই පාත්‍රෙත් එල්ලන් කොහේ හරි ඇවිදිනකොට මහා රාත්‍රී වුණොත් එහෙම ඔය ලයිට් එහෙම දාලා තියෙන බෝගස් තියෙනවනේ. බුදුමැදුරවල් හදලා. ඕම තැනක බයිනවා. බස් එකේ හරි ගියොත් එහෙම ඔය වගේ තැනක වෙලා ඔන්න ඉස්සරහා බෝ ගහලා නතර කරන්න කියලා ඔය මිනිස්සු වඳුරු දාන තැන් වදින තැන් තියෙනවනේ. ඒ වගේ තැනක ඉතින් හිස්ව තියෙනවා. ඊළා බෑග් එක ඔළුවට තියාගෙන එළි වෙනකන් සැතපෙලා හිටපු අවස්ථා තියෙනවා. ජීවිතේ බලන්න ඕන පින්නතුනේ කොහොමද මේ දුෂ්කරතාවයේ තියෙන අපහසුතාවය කියලා. එක දවසක් අත්විඳින්න. මේව ජීවිතේට හරි උපකාරකයි. ජීවිතේ එක දවසක් මිනිහක් කපන දිහා බලාගෙන ඉන්න ඕන. අර මොචරියක මිනිහක් කපන එකක් දිහා එක දවසක් හරි මිනිස්සෙක් බලාගෙන ඉන්න ඕන කියන එක තමයි මගේ අදහස. පොදු ජීවිතය අවබෝධ කරවලා දෙනවා. එක දවසක් හරි අසාධ්‍ය ලෙඩෙකුට හොඳම අසාධ්‍ය ලෙඩෙකුට කැතගුණ එක තැන හලන ලෙඩෙකුට එක දවසක් සතියක් හරි උපස්ථාන කරන්න ඕන. මොකටද මේ ජීවිත අවබෝධය ලැබෙන්නේ? මිනිස්සු මාසිකට සැරයක්වත් එක දවසක් වෙන් කරගෙන සම්පූර්ණයෙන්ම නිසලව පාඩුවේ වනපෙතක කුටියක වාසය කරන්න ඕන. පාඩුවේ ඉන්න ඕන. ජීවිතය ගැන ගොඩාක් දේවල් තේරුම් අරගෙන
නිවැරදි කරගන්න හැකියාව ලැබෙනවා. අකුසලයේ කියන එක ප්‍රහාණය වෙනකොටම කුසලයේ ඇති වෙනවා. දැන් හැමෝම කුසලයේ හොයනවා අකුසලයේ තබාගෙන. කවදාවත් ඒක ලබන්න බෑ. අකුසලයේ ප්‍රහාණය කරනකොටම කුසලයේ ඇති වෙනවා. අකුසලයේ තියාගෙන කුසලයේ හුවට වැඩක් නෑ. දැවීම් ටික තියාගෙන නිවීම හුවට වැඩක් නෑ. ඒ කියන්නේ තමන් ළඟ මාන, උද්ධච්චකම, අවිද්‍යාව, ලෝභය, ද්වේෂය, මෝහය තියාගෙන නිවන හොයනවා. උත්තර බණ අහනවා. මානෙන් පන්සලට යනවා, මානෙන් වැඩ කටයුතු කරනවා, මානෙන් සභාපති වෙනවා, ලේකම් වෙනවා. මානෙන් පොත් කියවනවා, මානෙන් පොත් ලියනවා. පින්වත් හේවයින් ඇති ප්‍රයෝජනයක් නැහැ. මාන්නෙන් බුදුන් වදිනු, දත් මිටි කකා බුදුන් වදිනු, දත් මිටි කකා භාවනා කරනවා. භාවනා කරන ගමන් අනිත් එක මම වගේ භාවනා කරන්නේ ඌට වඩා හොඳට මම භාවනා කරනවා කියලා හිතනවා. ළඟදී මාර්ගඵලයක් අවබෝධයක් කවුරු හරි ලැබුවයි කිව්වොත් එහෙම ඒකටත් ද්වේෂ කරලා දාලා මෙයා මාර්ගඵල නැහැ මං විතර නැහැ මාර්ගඵල කියලා හිතනවා. ඕන තරම් ඉන්නවා. දැන් බුදුන් ඇඳලා ගිහිල්ලා පොල් ගහන මිනිස්සු ඉන්නවනේ. දැන් මේ කිට්ටුව විහාරස්ථානයක් තියෙනවා. ඒ දේවාලයම තියෙනවා. ඉතින් එතෙන්ට එනවා පොල් ගහන මිනිස්සු. ඉතින් මම ඔය විහාරයට ගියාම බෝමලු වල උඩට ගියාම ඔය බෝමලු උඩ තියෙන්නේ. උඩ ඉඳලා බැලුවාම පල්ලෙහා පොල් ගහන තැන එහෙම පේනවා. මගේ ඉතින් හරි විනෝදාංශයක් වගේ ටිකක් සමහරවිට මම බලනවා අර එතෙන්ට ගියාම අර මිනිස්සු පොල් ගහන ආවේගය දිහා බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලා විහාරයකට යනවා බුදුන් වදිනවා. බුදුන් ඇඳලා ඇවිල්ලා පොල් ගහනවා. ඒක හොඳටත් ගහන අය ඉන්නවා නරකටත් ගහන අය ඉන්නවා. ඒක තැන් දෙකක් තියෙනවා. නරකට ගහන අයට වෙනම දෙවි කෙනෙක් කියලා ගහනවා. හොඳට ගහන අයට වෙනම තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ගහනවා පොල්. ඉතින් එක්කෙනෙක් කොහොම ගාලා යනකොට මේ දත් මිටි කකච්ච යනකොට මම අහුව කාටද පොල් ගැහුවේ කියලා. පොල් ගාලා දෙන්නේ මිනිහට. තමන්ගේ මිනිහට. මේ මිනිස්සු ආදරය කරුණාව කියන තැනින් බැඳුණා නම් මම හිතන විදියට මම දන්නේ මට අනිත් අයට කොහොමද කියලා ඇල්වතුරු ඊදුරුවක් හරි කවදක හරි දෑතින් දුන්න මිනිස්සෙකුට මේ ලොකු බණක් ධර්මයක් කියන්න ඕනේ ජීවිතේම නිවාහනන මට ඇල්වතුරු ඊදුරුවක් දීපු මිනිස්සෙක්ගෙන් මං හරියට මේ දොසක් අහන්න දෙයක් එහෙම නැත්නම් වෛරයක් කරන්න තරම් සිත් පහල කරන්න හරි අමාරුයි. මන් දන්නේ නැහැ මගේ දුර්වලකමක්ද නැද්ද කියන්නේ. මට හිතා ගන්න හරි අමාරුයි කොහොමද ඒක කරන්නේ කියලා. ඒ මිනිස්සු මේ බොහෝම කාලයක් සිප වැළඳ ගත්ත. බොහෝම කාලයක් Tamanට කන්න අදින්න දුන්නු. Taman කන්න අදින්න උයලා දුන්නු. Tamanටත් දුන්නු. Tamanගේ මිනිස්සයාට, Tamanගේ ගෑනු කෙනාට පොල් ගහන්න හිතන්න එහෙම දේවල් කරන්නේ කොහොමද කියලා එතෙන්ද සිත් එක්මනින්ම යොමු වෙන්නේ කොහොමද කියලා හිතන්න හරි අමාරුයි. බලන්න මේ අර බුදු වදනේ කියවෙන
කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා වචනයක් තියෙනවා. කළගුණ සලකන උදවිය හරි දුර්ලභයි කියලා. ඉතින් එහෙම කරන්නේ කොහොමද? ඉතින් මිනිස්යන්ගේ මානව හැඟීම්, මානව සංවේදීතා, මානව සංකල්පනා කොහෙද තියෙන්නේ? ඉතින් එහෙව් මානව සංකල්පනා නැති මිනිස්සු කට්ටියද මේ ලෝකෙ මේ නිවන් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි ඉස්සර ලෝකයේ තිබුණු ඒ අනර්ග උත්තරීතර බැඳීම් දැන් නැහැ. දැන් තියෙන පින්වතුනි දෙවියන් සමග දෙවඟනන් වාසය කරන ලෝකයක් නෙමෙයි දැන් තියෙන යක්කුන් සමග යක්ෂණියන් වාසය කරන ලෝකයක්. දෙගොල්ලම එකයි. ඒ පැත්තෙත් යක්කු වගේ නටනවා මේ පැත්තෙත් යක්කු වගේ නටනවා. ජොබ් එකක් කරන්න ගනුදෙනුවක් කරන්න. පන්සලයි හාමුදුරුවෝත් ගනුදෙනු, ස්වාමියයි භාර්යාවත් ගනුදෙනු, අවසානයේ රස්සාවයි සේවකයයිත් ගනුදෙනු, දේශපාලකයයි ජනතාවත් ගනුදෙනු. ගනුදෙනුවක් නැත්තේ කොතනද කියන ප්‍රශ්නේ. ඉතින් මේ ලෝකයේ මෙන්න මේ රටාව තුළ ඉන්න මිනිස්සුන්ට නිවන් දකින්න අමාරුයි. මේවා වැඩක් නෑ. මේවා පහත් ලෝකයක් කියලා තේරුම් අරගෙන මේ සමාජයෙන් ඈත් වෙලා ඉන්න එක තමයි බොහෝම හොඳ. ඒ නිසා පඬිතුවරු නැනවතු ඥානවන්තයෝ වනවදින යුගයක්. සුවඳ ඇති මල් මහ කැලෑවල් වල පිපෙන අතර කඩදාසි මල් වෙන්දේසි වෙන යුගයක්. ලෝක විනාශයන් අත ළඟ බොහොම අතවනවා. මේ මහා පෘථුවියම දහවතාවකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි යුද උපකරණ නිෂ්පාදනය වී තිබෙන ලෝකයක්. ඒ කියන්නේ අඟහරු ලෝකයක් වගේ කාන්තාරයක් බවට පත් කරන්න පුළුවන් දහවතාවක් විතර මේ ලෝකයම. එහෙම තත්වයක පවතමින් තියෙන්නේ ඇවුස්සුනොත් ඉවරයි. මේ හදලා තියෙන න්‍යෂ්ටික බෝම්බයක් ගෙනල්ලා මේ ඉන්දියන් සාගරයට දැම්මොත් එහෙම ඔවුන්ට පුළුවන් පිදුරු තලා කන්දට උඩින් වතුර යන්න රළ හදන්න. ඉතින් එහෙව් ලෝකයක මොනවද මේ සිතේ හැසිරීම කියලා බලන්න. තමන්ගේ හිතට තුච්ච හිතක් කියලා තමන් දොස් කියන්න ඕන. තමන්ගේ හිතට තුච්ච හිතක් කියලා තමන්ගේ හිත වැරදි නම් තමන් දොස් කියන්න ඕන. තමන්ගේ හිත හරි දැක්මේ සම්මා දිට්ඨියේ සිටීද
සම්මා සංකප්පේ සිටීද කියන්නේ හරි දැක්ම හරි සංකල්පනා හරි දැක්මට ආවනම් පින්නතුනේ කිසිම දෘෂ්ටියක් නැහැ. හරි දැක්මට ආවනම් කිසිම දෘෂ්ටියක් නැහැ. හරි දැක්මට ආවනම් කිසිම සංකල්පනාවක් නැහැ. හරි දැක්මට ආවනම් කිසිම වචනයක් නැහැ පින්නතුනේ. මේ ලෝකේ කිසිම හාමුදුරු කෙනෙක් කියලා දෙනවද මේ කතා කරන වචන මම මේ දේශනා කරන වචන බොරු කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ හාමුදුරු කී දෙනෙක් ඔයත්තන්ට හම්බෙලා තියෙනවද? කවුරුවත් කියන්නේ නැහැ. තමන් කියනවා තමන් බොරු කියන්නේ කියලා කවුරු කියන්නේ? ඔව් අපි කියනවා. අපි මේ කියන වචන බොරු. මේ වචන වල ඇත්ත නැහැ. වචන මං හදපු ඒවත් නෙමෙයි. මම මේව ණයට ගත්ත ඒවා. මේක බොරුවක් නිසා තමයි මේක ජර්මනියෙන් ආපු මිනිස්සෙක් අහගෙන හිටියට මිනිස්සෙට මේ වචන තේරෙන්නේ නැත්තේ ඇයි? මේ වචන බොරු නිසා. ඔයගොල්ලෝ නම් සිංහලෙන් කතා කරොත් ජර්මන් කාරයට තේරෙනව ඇති. මං දන්නේ මං කතා කරන වචන නම් ජර්මන් කාරයට ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. මොකද මිනිස්සයා සිංහල ඉගෙනගෙන නැති ජර්මන් කාරයෙක් නිසා. එහෙම නැත්නම් ඇමරිකන් මිනිස්සෙක් හරි එංගලන්තේ හරි ඕන රටක මිනිස්සෙක් හරි චීන හරි ජීන ජාතිකයෙක් හරි වෙන්න පුළුවන්. මෙතන ඉන්නවා කියන්නේ. මේ වචන බොරු නිසාම තමයි තේරෙන්නේ නැත්තේ. ඇත්ත වුණා නම් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එහෙම නේද? ඇත්ත වුණා නම් ඒ මිනිස්සුන්ට තේරෙන්න ඕන. තායි ජාතිකයටත් තේරෙයි, බුරුම ජාතිකයටත් තේරෙයි, එංගලන්තේ මිනිස්සුන්ටත් තේරෙයි, ඇමරිකාවේ මිනිස්සුන්ටත් තේරෙයි, පාකිස්තානයේ, ඉන්දියාවේ මිනිස්සුන්ට මෙතන ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොටම තේරෙයි මේ වචන ඇත්ත නම්. මේ වචන ඇත්ත නැති නිසා තමයි තේරෙන්නේ නැත්තේ. එහෙනම් අපිට තේරෙන්නේ කොහොමද? ඔන්න පින්නතුනේ අවදි කරගන්න තැන. බොරුවට බොරුව ගානට ගැළපීලා යනකොට බොරුවට බොරුව අවදි වෙනවා. ඔයත්වත් බොරු ඉගෙන ගත්ත මාත් බොරු ඉගෙන ගත්තා. මගේ බොරුව ඕගොල්ලන්ගේ බොරුවට ගැළපීලා යනවා. ඊට පස්සේ අපි මේ බොරුව ඇතුළෙම තව බොරු ගොඩ ගහගත්තා. මේවා හොඳ බොරු, මේවා නරක බොරු. ඒ කියන්නේ මේ හොඳ වචන, මේ නරක වචන, මේක හොඳ බොරු. ඊට පස්සේ වචන ඇතුළෙම සංවර අසංවර වචන. මට නම් කිසිම වචනයක සංවර වචනත් නැහැ. අසංවර වචනත් නැහැ. පොඩි උන්ට තියෙනවද සංවර වචන අසංවර වචන? නැහැ. ඒ පොඩි උන්ට ඇහුනොත් එහෙම මොනම හරි වචනයක් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒක කියනවා. පොඩි උන් කියනවා තරගේ කියලා. සම්භාවනීය වචන ඒව නෑ, තත්ත නෑ. ඒ වගේ තමයි වෙනතුනේ. වචන හදාගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ වචන ක්‍රියාවන් දේවල් නොයෙකුත් විදියට හදා ගන්නවා. හදාගෙන ඉතින් තමන්ගේ චිත්ත රටාවන් වලට අනුව කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වචන කතා කරගෙන ගිහිල්ලා අපි මේ අවසාන වචනේත් හලන්න ඕන. ඊට පස්සේ වචන නැති වෙනවා. ඉතින් ඔයත්තන්ගේ කන් වලට වචන ඕන නිසා මේ රෙකෝඩින් යන්ත්‍ර වලට වචන ඕන නිසා මාත් ඔහේ කියවනවා.
නැත්තයි ඉතින් නිහඬව හිටියොත් බණ කිව්වේ නැහැ කියලා. දැන් හැමදාම ධර්මාසනයට ඇවිල්ලා මම නිහඬව සිටියොත් එහෙම. ඒකේ තමයි හරීම දේශනාව තියෙන්නේ එතන. ඒ කියන්නේ උත්තරීතරම දේශනාව තියෙන්නේ එතන. මං හිතනවා මං ඒ දේ කරයි කියලා මීට වඩා වයසට ගියාම. කවුරුත් ඒ උනාට හිතන්නේ ඒකේ දේශනයක් තිබුණා කියලා. ඒ හාමුදුරුවන්ගේ බණ අහනවා කියලා මොකටද මේ සද්ද නැතුව ඉන්න එකනේ වැඩිපුරම කරන්න කියලා. දැන් එක දේශනාවල් වල අර කමෙන්ට්ස් දාලා තිබුණා මේ හාමුදුරු බණ කියනවට වඩා නිශ්ශබ්දව ඉන්නවා කියලා. හරි විදියට නම් නිශ්ශබ්දවම සිටිය යුතුයි දිගට මේ ටිකක් හරි බණ කියපු වැරදි මම දකින්න විදියට. කවුරුත් දායකත්වයේ දරන එකකුත් නැහැ හාමුදුරුවෝ කොහොමද කියන්නේ නැහැ කට හොල්ලන්නේ නැහැ නිකද්ද නැතුව ඉන්නවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නිහඬියාව ඇතුලේ මොන තරම් සද්ධර්මයක් තියෙනවද කියලා. ඒක විඳ ගන්න තේරෙන්නේ. උත්තරීතර මිනිසෙක් සිටියා ඔය ඉන්දියාවේ ශ්‍රමණ මහා ඍෂි කියලා. ඔයගොල්ලන්ට Google එකේ හොයන්න පුළුවන්. මේ මිනිස්සයා ගැන අපේ රටේ ඉන්න මහා දැවැන්ත පඬිවරුන්ට තේරෙන්නේ. නමුත් යුරෝපා ජාතිකයන්ට ඒ වගේ මෝඩයට විද්‍යාඥයන් වගේ මෝඩයට තේරෙන ඔය මිනිස්සයාගේ දින උත්තරීතර භාවය. මේ මිනිස්සයා නිශ්ශබ්දව ඉන්න කෙනෙක්. ඉල්ල ඇඳක වාඩි වෙලා ඔය අමුඩයක් ගහගෙන ඉන්නේ 1900 ඔය 20 ගණන් වල ඒ වගේ ගණන් වල ඊට මිනිස්සෙක්. ඒ මිනිස්සු ඉතින් ඇඳකට වෙලා සද්ද නැතුව ඉන්නවා. මිනිස්යාගේ සියලු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. ඒක ඇත්තක්. ඔබ වුණත් නිහඬව සිටින්න ටික වෙලාවක් ඕක කැළඹිලා සංසුන්ව ඉන්නවා නම් ඒකට පෝර දාන්න නැතුව දෘෂ්ටිගත කර වෙන්නේ නැතුව අල්ල ගන්න නැතුව ඉන්නවා නම් හරියට දිය බඳුනක් පින්නතුනේ අර කැළඹිච්ච දිය බඳුනක් සංවර වෙලා සංසුන් වෙලා යනවා වගේ හිත සංසුන් වෙලා යනවා. ඒ වගේම උතුම් දහමක් සමාධියක් ඥානයක් තිබුණාම ඒ ඥානයේ තියෙන ඒ දාර්ශනික ප්‍රභාව අනිත් අයගේ සිත් හරහා දැනිලා ඒ ඇත්තන්ට පින්නතුනේ සැනසීම ලැබෙනවා. Tamanට හරිය වැදගත් පින්නතුනේ Taman ළඟ ඉන්න මිනිස්සයා පිළිබඳව. දැන් ස්වාමි භාර්යාවරු හරි වේවා එක්කෙනෙක්ගේ හිත දුෂ්ට වුණොත් අනිත් එක්කෙනාගේ ඒකට හිතට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ අගය කළේ සම සද්ධා සම ත්‍යාග සම ප්‍රඥා ගුණාංග තියෙන අය ස්වාමි භාර්යාවරු වුණාම ඒක ලස්සනයි කියලා. එතකොට මිත්‍රය වෙන්නත් ඕනේ එහෙමයි. සම ශ්‍රද්ධා සම ත්‍යාග සම ප්‍රඥා තියෙන අය මිත්‍රය වෙන්න ඕන. නිකන් හරි අර ඉන්බැලන්ස් එකක් තියෙන අය සම්බන්ධ වුණොත් අර දුෂ්ට හිතේ තියෙන එක පින්නතුනේ අනිත් කෙනාට ආකර්ෂණය වෙනවා. ඒ සම භාවනාවකට ගියත් වාඩි වෙන්න ඕන හොඳ හිතක් තියෙන කෙනෙක් ළඟ. දැවෙන, ගිනිගෙන, පිච්චෙන කෙනෙක් ළඟ වාඩි වෙන්න එපා. මොකද අර එයාගේ ভাইබ්‍රේෂන් එක එනවා. තමන්ගේ හිත ළඟට එනවා. එදොනොත් තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැහැ. මේ හිතක් එකඟ කරන වෙලාවට ධර්මයේ දියුණු කරගන්න වෙලාවට සාමාන්‍යයෙන් ආසන්නව තිරිසන් සතුන් වගේ කට්ටිය වුණත් තියාගන්න හොඳ නැහැ. මොකද හේතුව ඒගොල්ලන් අහිංසක සත්තු තමයි. සතුන්ට වෛර කරනව නෙමෙයි. නමුත් ඒගොල්ලෝ නිරන්තරයෙන්ම මිනිස්සයට වඩා අඩු මානසික වට්ටමක දැවෙමින්
පිච්චෙමින් ඉන්න සත්වයෝ. මොකද එහෙම පාඩක අපිට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මයින්ඩ් රේන්ජ් එක රටාව අඩු පහළ මට්ටමක යන්නේ. දැන් තියෙනවා මේ විද්‍යාත්මක පරීක්ෂණ කරන්න උපකරණ. ඒ වයින් හොයා ගන්නත් පුළුවන්. මිනිස්යාගේ චිත්ත රටාව වේග හොයන්න පුළුවන්. සතුන්ගේ හොයන්න පුළුවන්. ගස් කොළන් වල හොයන්න පුළුවන්. එතකොට මේ සතුන්ගේ අඩු මානසික මට්ටමක යනකොට අර රේන්ජ් එකට අහු වුණොත් එහෙම තමන්ගේ හිත වර්ධනය කරන එක කරගන්න බැරි වෙලා යනවා. ඒ නිසා තමයි බුදුහාඳුරු පුළුවන් තරම් අනුන්ගේ චිත්තාකර්ෂණයන් වලට අහු වෙන්නේ නැති වෙන විදියට රුක්ක මූල ගතෝවා, අරඤ්‍ය ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා. තමන් විතරයි තනියෙන් දෙන්නේ සටන. තනියෙන් කල්පනා කරන්න. ඔළුවෙන් හිටගෙන හරි කල්පනා කරන්න පුළුවන්. තව කවුරුත් බලාගෙන නැහැ. ඒ නිසා මේ ලෝකේ ජීවිත අවබෝධයට ලැබෙන හොඳම අවස්ථාව තමයි පිළිතුරේ හුදකලාව. එච්චර වටින දෙයක් නැහැ. හරිම ආසයි හුදකලාව. හුදකලාවේ තමයි නිර්මාණ දර්ශන ඔක්කොම පහළ වෙන්නේ. පාඩු වෙන්න පුරුදු වෙන්න. පාඩුවෙන් පුරුදු වෙන්න. දිට්ඨිගතව නෙමෙයි. තමන්ට නිතැතින්ම මානසික නිදහස අවශ්‍ය කරනවා. එන අපේ ආම්දුරනේ සිකියුරිටි ගාරියොත් හුදකලාවේ ඉන්නේ අර මේක උඩවල් වලට වෙලා. සිකියුරිටි ගාලේ ආධ්‍යාත්මික හුදකලාවක් ලබන්නේ එතන ඉඳලා. ඒ මනුස්සයා ගෙදර ගැන කල්පනා කර ඉන්නවා. මම මේක උඩ ඉන්නවා ගෑණි ගෙදරදීදී ළමයි කොහොමද දන්නේ. ඒ හුදකලාව නෙමෙයි මේ මානසික හුදකලාවත් එක්ක හුදකලාව ඕන. මානසික හුදකලාවත් එක්ක හුදකලාව ඕන. ජීවිතය තමා තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. ධර්මය තමා විසින් අවබෝධ කරගත යුතු දෙයක්. නිබ්බානං පරමං සුඛං. මේක දුක් විඳින්න යන ගමනක් නෙමෙයි සැප විඳින්න යන ගමනක්. මම ගිහි ජීවිතයේ තියෙන ස්වභාවය පිළිබඳව මේව කරේ මිනිස්සු දුකයි. දුක නිසා තමයි යාළුවෝ දුකයි, මිත්‍රයෝ දුකයි, ඥාති දුකයි, සමාජෙම දුකයි, හාමුදුරුවෝ දුකයි. දැන් හරි මේ සමාජය යම් තාක් ආශ්‍රය නිස්සය කරන්න වෙනවද? ඒකත් දුකයි. තේරුණානේ? ඒකත් දුකයි. අපි පොත් නොමිලේ දුන්නොත් ඕකට ඔච්චර සල්ලි කොහෙන්ද ඔය NGO සංවිධාන වලින් සල්ලි වලින් ඕකව කරන්නේ කියලා බලනවා. මුදලක් අය කරලා දුන්නොත් ඒකට ගාහන වැඩි කියනවා. එහෙම නැත්නම් ධර්මයේ විකුණුනවා කියනවා. ඕනොමිලේ දෙන්න බැරිද කියලා අහනවා. හාමුදුරු කෙනෙක් මිනිස්සෙකුට අනුකම්පා කරලා උපදේශයක් දුන්නොත් ඒකටත් බයිනවා. උපදේශයක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටියොත් මිනිස්සෙකුට සේවයක් කරන්නේ කියලා ඒකටත් බයිනවා. ඒ නිසා බුදුහාමුදුරු මේ ලෝකේ පෙන්ලා තිනෝ හිමින් කතා කරන කෙනත් බණුන් අහනවා, ගොඩක් කතා කරන අයත් බණුන් අහනවා, නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත් බණුන් අහනවා. ඒක නතර කරන්න බෑ වෙනතුනේ.
සමාජ සේවයක් බලාපොරොත්තු වෙනවා නම් වැඩි වැඩියෙන් නිന്ദා අපහාස බලාපොරොත්තු වෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කරා. අනගාരിക ධර්මපාලතුමා හොඳටම සේවය කරපු කෙනෙක් නේ මේ රටට. අවසානයේ මිනිස්සුන්ට ඇති වෙච්ච සන්තෝෂෙට කිව්වේ මේ ආයි ලංකාවේ නම් උපදින්නත් එපා, ලංකාවට මගේ මිනි අලු ටිකවත් ගෙනියන්න එපා කියලා තමයි උන්වහන්සේ මේ කටයුතු කරේ. ඒකට හේතුව අතිශයින්ම බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක්. අතිශයින්ම සෑහෙන බුද්ධිමත් ජනතාවක් තියෙනවා. මේ ලස්සන රටක් හැමදාම දවසින් දවස නිර්මාණය වෙන්නේ ඒකයි. ඒ නිසා මොලේ කල්පනා කරලා මොඩියෝ ටික ඔක්කොම මේ රට දාලා ගියා කියන එක මගේ විශ්වාසය. මේ මිනිස්සු නිල පාඩුවේ ජීවත් වෙනවා. ඉතින් මිනිස්යන්ට අපි මේ කියන දේ 1000ක් ඇහුවොත් එක්කෙනෙක් අවබෝධ කරගන්නේ කියන කාරණේ අනුව අපිට තේරෙන විදිහට කියනවා. ධර්මයේ තුල නෙමෙයි තියෙන්නේ නිවීම. නිවීම තියෙන ඔබේ සිත ඇතුලේ. සිත ඇතුලේ නිවීම උදා කර ගැනීම සඳහා පුංචි මාර්ග උපදේශයක් අනුශාසනයක් විතරයි. ගේ හදා ගන්න ඕන අමද්‍රව්‍ය ටික එකතු කරලා ඔබ අපි ලබා දෙන්නේ පොඩි හැන්දක් මට්ටම් ලෑල්ලක් ලාභයක් වැනි දෙයක් විතරයි. තේරුණා නේද? දැන් ඔබ අමද්‍රව්‍ය ටික හදා එකතු කරගෙන ඔබ ගේ හදාගෙන යන ගොඩ නගාගෙන ගඩොලෙන් ගඩොල බැඳගෙන ඔබට ඕනනේ මේෂන් හැන්දක් නේද? මට්ටම් ලෑල්ලක් ලාභයක් එහෙම ඕන ඔබ කෙලින්ද කියලා බලන්න. අන්න ඒ වගේ පොඩි උදව්වක් විතරයි ධර්මයෙන් සිද්ධ වෙන්නේ. ඔබේ ජීවිතය තුළ ඔබයි නිවීම උදා කර ගන්න ඕනේ. ඒ නිසා අපි මේ නිවීම කියා දෙන ඔය නිවන් දැක්කයි කියන ඔය නිවන් දකින්න පුළුවන් කියන ඔය ඕක ළඟ ඇති නිවනක් නෑ ඒක කියන්න ලෑස්ති වෙන්න එපා. මට හරි මේ සන්තෝෂ හිතන සමහරලාට අපේ මිනිස්සුන්ගේ ප්‍රතිඵලයක්. මේ පළාතේ එක්තරා දුෂ්ට මිනිස්සෙක් හිටියා. ඉතින් මම මුලින්ම ගත්ත වාහනේ විකුණලා ඒකේ මුදලින් මම මුල්ම පොත ඔය රෑ දහවල ඉක්ම වූ රහතුන් කියලා පොතක් ගැහුවා. පොතක් ගැහුවට පස්සේ මේ මිනිස්සයාට හිතුණා මේ මම රහත් වෙලයි කියන්න හදනවා කියලා. වගේ මම කියන්නේ රහත් වෙන්න දෙන්නේ නැහැ නේ ලේසියෙන් ලංකාවේ පුළුවන් රහත් වෙන්න. මේස රහත් වුණොත් ගුටි ගන්න වෙයි. රහත් වෙන්න එපා ජීවිත ආසාවක් තියෙන කිසිම කෙනෙක්. රහත් වුණොත් ඉවරයි. මේ මිනිස්සේ ඇවිල්ලා මට කියන මං හිතන්නේ මොකට කියනවද මන් දන්නේ නැහැ. ඇවිල්ලා කිව්වා තෝ රහත් නෙමෙයි කිව්වා. මම රහත් නෙමෙයි තමයි මේ මම රහත් කතාවක් නෙමෙයි පොතට නමක් මම හොයලා ඕක දැම්මේ ඕක අපි සාකච්ඡා කළා අර තාමාත් එක්ක ඉතින් අපිට හිතුණා මේ බුදුබණ පදයක තිබුණු වාක්‍යයක් අපි පොතට දැම්මා ඒක මොකද්ද වරද කියලා. ඒ කියන්නේ පොතට නමක්වත් දාන්න බෑ. ඒ කියන්නේ මාර්ගඵල රහත් භාවය කියන්නේ කිසිසේත්ම ඉහළට යෑම කියන එක වෙන රටවල් වල තව කෙනෙක් ලස්සන කාර්යයක් ගත්තොත් නයිස් කා කියලා ගොඩක් කරලා සතුටු වෙනවා මිනිස්සයා ග්‍රේට් කියලා. මේ මූණේ කෙලින්ම අබාරද ලස්සන කාර්යයක් දැක්කා. ඉතින් මොනවා වෙලාද කියලා හිතන්න බෑ මිනිස්සයා මේක ලස්සන කාර් එකක් හොඳ කාර් එකක් ඒ නයිස් කාර් ඒව මොකුත් නෑ. කවුගේ කුඩු සල්ලි එක්කකට කොයින්ද ඔච්චර සල්ලි. ඒව නැත්තම් ඔකට මේ පෙස්සමක් ගහන්න ඕන. ඔක ආදායම් බදු ගෙවලා නැතුව ඇති. මොකක් හරි තියෙන්න ඕන. නැත්තම් සමහර මිනිස්සු ඉන්න දිනුනුත් කියන්නේ මේ මිනිස්සයා කියන්නේ අධික ලෙස ධනයක් තියනවා නම් ඒ තියෙන්නේ අසාධාරණම සල්ලි තමයි කියලා මිනිස්සෙක් කිව්වා. මං කො මොකක්?
මං කිව්වා එහෙම වෙන්න විදියක් නෑ. නිර්මාණශීලීව හොඳට සේවාවක් සපයනකොට ඒ මිනිස්සයාට වැඩි වැඩියෙන් සාධාරණ සල්ලි එනවා. දැන් ලෝකේ ඉන්න දැවැන්තම මහා කෝටිපති බිල් ගේට්ස්ලා වගේ කට්ටිය මේ අසාධාරණ සල්ලිද? ඒ මිනිස්සයා හැම ගෙදරකටම Windows කියලා මේ හැම ගෙදරටම කම්පියුටර් softwares හදලා කම්පියුටර්ස් හදලා ලෝකෙටම වික්කයි. ඉතින් අසාධාරණ සල්ලි හැම ගෙදරකින්ම රුපියල ආවහම ඒ මිනිස්සයා කෝටි ප්‍රකෝටි මිනිස්සෙක්. දැන් මේ රටේ කෝටි දෙකක් ජනගහනය ඉන්නවා. එක ගෙදරකින් රුපියලක් ලැබෙන ආදායමක් ලැබෙන දවසට දෙයක් කළාම මේ මිනිස්සයා කෝටිපතියෙක්. දැන් ඔය වෙන්ඩෝ ලංකා මහත්තයාගේ සබන් කැටයකින් මේ මිනිස්සයාට හම්බෙන්නේ 750යිලු. ඉතින් මේ මිනිස්සයා 750ව කීයක් දවසට හම්බ කරනවද? ඒතකොට දවසට කෝටියක් හම්බ වෙනවා. ඉතින් අපි මිනිස්සු හිතන්නේ නැහැ සබන් කැටයකින් 750ක් හම්බෙලා සබන් කැට කෝටියක් ගහලා දවසට මේ ලක්ෂ 50ක් කෝටියක් හොයන්න ඕන කියලා. ඒක තමයි ඥානය, ඒක තමයි මොලේ. ඒ නිසා ඒවා සාධාරණයි කියන්න බෑනේ. ඒක සාධාරණයි. ඉතින් මේ මනුස්ස ධර්මයන් මීට වඩා මානව උසස් ධර්මයන් ගොඩනගෙන්න ඕන. ඉතින් පහත් මට්ටමක පහත් තලයක වැටලා තියෙන්නේ දර්ශනයේ මුණ ගැහුනේ නැති නිසා. දෘෂ්ටිධාරී වීම නිසා බුද්ධාගම කියන්නේ මෙන්න මෙයයි කියලා පටුව හිතාගත්ත නිසා ආගම් උපාදානය නිසා මිනිස්යාගේ ප්‍රඥාව ඉහළ නගින්නේ නැහැ. දැන් වලව් කට්ටිය පිරිහුනේ මොකද? දැන් වලව් પરම්පරාවල් ඔක්කොම පිරිහිලා කියන්නේ ඒ මිනිස්සු මාන්නයක් ඇති කරගත්තා. අපි තමයි මේකේ ලොක්කෝ කියලා. නිර්මාණශීලී වුණේ නැහැ. සේවා සැපෙව්වේ නැහැ. උද්දච්චකම වැඩි වුණා, මාන්නය වැඩි වුණා, නිර්මාණශීලී නැති වුණා, දියුණුවක් නැති වුණා. ඒක තමයි භෞතිකවාදී පැත්ත බලද්දී තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි එහෙම උපාදාන කරන්න එපා, මොකවත් අල්ල ගන්න එපා. අල්ලගත්තොත් දියුණුවක් නැහැ. අල්ලගත්තොත් දියුණුවක් නැහැ. දැන් අපි මේ අත් දෙකේ මොන හරි දෙයක් අල්ලන් ඉන්නවනේ අපිට අලුත් දෙයක් ගන්න පුළුවන්ද? අලුත් දෙයක් ගන්න නම් මේ දෑතට ගත්ත දේ දැන් මේක අල්ලගෙන ඉන්නකොට මට අලුත් දෙයක් ගන්න බෑ. මට අලුත් දෙයක් ගන්න නම් අනිවාර්යයෙන් මම මේ ගත්ත දේ අතාරින්න වෙනවා. ඒ නිසා අපි ගත්ත දේ අතහැරලා දැන් අපි අලුත් දෙයක් හොයනවා. දැන් ගන්න පුළුවන්. අන්න ඒ නිසා හැම විටම හිස් සතින් ධර්මයේ සොයන්න. එතකොට දහම් කරුණක් ආවම මෙහෙම ගන්න පුළුවන්. ඒක අරගෙන ඒක පරිපූර්ණව තේරුම් අරගෙන ඒකත් පැත්තකින් තියනවා. ඊට වැඩි දෙයක් ගන්න පුළුවන්. ඉතින් හැම දිනාටම ධර්මයේ ජීවිතය දකින්න උපකාර කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුරුණුවන්ට ගරු කරන, සත්‍යයට ගරු කරන ජනතාව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිත් එවුන් ඔක්කොම ආවීචි මහ නරකයටම ඵලයන් කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඇයි එහෙම ප්‍රාර්ථනා කරාම හොඳ නෑනේ හාමුදුරනේ කියන. එහෙම ප්‍රාර්ථනා කරනවා නම් ලෝකය හැදෙනවා. මං කියන්නේ මේ රටට වින කරපු හැම දේශපාලකයෙක්ම නැවත මේ මව්බිමේ උපදින්න එපා කියලා. මේ රටට යහපතක් කරපු හැම දේශපාලකයෙක්ම නැවත හරිනේ භූමියේ ඉපදිලා බොහෝ සැපේ ධර්මය අවබෝධ කරගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ළඟ නැහැ මේ පාප මිත්‍රයොත් එක්ක කතන්දරයක්. මම කියන්නේ තුරුණුවන්ට ගරු කරන්නේ නැති, සත්‍යයට ගරු කරන්නේ නැති, සාධාරණ සිතුවිලි නැති සියලුම ඒුන් ටික මේ මෞපියමේ නැවත උපදින්න එපා. උන්ට අවීචි මහා නරකයේම අත් වේවා කියලා
ප්‍රාර්ථනා කරන මොකද උන් බලාපොරොත්තු වෙන දේ උන්ට ලැබේවා කියලා. උන්ගේ ස්වර්ගය ඒක නම් උන්ට ඒකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරණ දෙයක් නැහැ ඉතින්. දේවදත්ත අපායට යනවා කියලා බුදුහාමුදුරු දේශනා කරා. උඹ යන අපාය ඵලයන් කියලා කිව්වා. මොන කරන්නද? ඒක විශාල චිත්ත වේදනාවක් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. යන කෙනාට යන්න කිව්වා. ද්වේෂය පුරෝගන දෙවි දෙවි ඉන්න ස්වභාවයක් තියෙනවා නම් මේ ජීවත් වෙලා ඉතින් මතක තියාගන්න ඇත්ත එක පියාගත්ත ගමන් ඩොං ගාලා අපායේ තමයි ඉන්නේ. පිච්චි පිච්චි ඉන්න ස්වභාවයක් තියෙනවා නම් ගිනි අරගත්ත ස්වභාවයක් තියෙනවා නම් ඇස් දෙක පියාගත්ත ගමන් යන්නේ අපායේ. ඒව තමයි පෙර නිමිති. තමන්ගේ හිත ඇතුලේ ගිනි ගන්නවා වගේ ගිනි දැල් මතුවෙනවා වගේ ලක්ෂණ තියෙනවා. අපායට යන අයගේ. බුදුරහාමුදුරන්ගේ හිතට කියනවානේ සීතල හදයක්. හරියට සිසිල්ලු හදවතක් තිබුණා කියන එක හරි නිකන් ඩිෆ්‍රෙෂර් එකක් වගේ මේ කූලින් එකක් වගේ. ඒ හිත හරිම කූල්. ඔබේ හිත බලන්න කූල්ද හරි සිසිලස හදවතක් තියෙන කියලා කියන බුදුහාමුදුරන්ගේ හිතවත හරි සීතලයි නිකන් ෆ්‍රිජ් එක වගේ. ඔබේ හිත ගෑස් ලිප් වගේ. ගෑස් ලිප් වගේ. ඒසක් ගෑස් ලිප් වගේ හිත අපායට යනවා ෆ්‍රිජ් එක වගේ අය. කූල් වෙන තැනකට ඒව නැත්තම් සුගතියකට ඒ සිත ගමන් කරනවා කියන එක ඒක පහළ වෙන්නේ. ඒ නිසා මම සියලු සත්වයෝ භව දුකෙන් නිදහස් වේවා කියලා බුදුහාමුදුරු ප්‍රාර්ථනා කරපු විදිහට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කියලා කියනවා. ඒකට මේ ලෝකේ සත්වයෝ භව දුකින් නිදහස් වේවා කියලා. එහෙම නැතුව ත්‍රස්තවාදීනොත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ මම නම් හිතන්නේ උන්ට කොරෝනා හරි හැදිලා නැති වෙලා ගියොත් ලෝකෙට ශාන්තියක් එනවා. සත්තුන්ට ශාන්තියක්, මනුස්සයන්ට ශාන්තියක්, මුළු ලෝකෙම ශාන්තියක්. අපායට ඒක උදව්වක් උපකාරයක් කළා බවට පත් වෙනවා. ඒ නිසා සත්‍යවාදී නොවෙන්නා වූද, මනුෂ්‍යත්වයට කරුණ කරන්නා වූද, තුරුණුවන්ට කරුණ කරන්නා වූද කිසිම කෙනෙකුට මගේ ආශිර්වාදයක් නැත. මගේ ආශිර්වාදයේ තියෙන සත්‍යකරුක තුරුණුවන්ට කරු කරන මනුෂ්‍යයන්ට පමණයි. උත්තරීතරත්වයට පමණයි. සත්වයන්ට හරි පමණයි තියෙන්නේ. ඒ නිසා සත්වයන්ගේ සත්වගතිය හරි තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාටම තුරුණුවන්ට කරු කරන සත්‍යකරුක මනුෂ්‍යයන් සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඕගොල්ලෝ වෙනම ගිහිල්ලා සියලු සත්‍යෝ සූපත් වේවා කියලා හිතන්න. විතර ගිහිල්ලා. අද දවසේ ධර්ම දේශනා දායකත්වය දනු ලබන්නේ දැනට මාතලේ ප්‍රදේශයේ වාසය කරමින් අපි බොහෝම ධර්ම ශ්‍රවණයටත් බොහෝම ලැබිව කටයුතු කරන පිරිසක් වන මේ මංගලා සිරිවර්ධන පින්වත් මහත්මියයි එතුමියගේ අරමුණ බවට පත්වන්නේ මීට වසර 5කට පෙර සැප්තැම්බර් 28 වන දින පරලෝසපත් වූ දලුගොඩ ආරච්චිගේ නන්දාවති ආදරණීය මෑණියන් වහන්සේගේ සසර ගමන සුවපත් වී ඉක්මන් භවයේදී උතුම් අමා මහ නිවන් සුව ලැබීමට මේ උතුම් පින් පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ඊට වසර 38කට පෙර පරලෝ මෙලවින් සමුගත් ආදරණීය පියාණන් වන ගුණදාස සිරිවර්ධන මහතා සහ එඩ්මන් සිල්වා මහතා ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුණු ඥාති මිත්‍ර හිතයිසී හැම දෙනාගේම පරලොවින් ජීවිතය සපවත් වේවා. දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපයක සිටිනන් සැපයෙන් සැපයටපත් වේවා. පැතු බෝධියකින් වහවා නිවන් සුව අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ධර්මය පින් පඳුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමක් සිදු කරනවා.